දාගන්න QoS. හරි. QoS කියන්නේ මොකක්ද සාමාන්‍යයෙන් ඔයාලා දන්න දේවල්? ඇයි අපිට QoS කියන දෙයක් අවශ්‍ය වෙන්නේ? මතක නැහැ. මතක නැද්ද? හරි. හරි මම පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්නම් මොකද්ද මේ QoS කියලා කියන්නේ කියලා. රයිට්. දැන් අපි උදාහරණ කියමු. ඔයාගේ කම්පැනි එකේ රයිට් අපි කියමු PCs ලෑන්ඩ්ස් වලට අපි කැඩුවොත් මෙතන 300ක් විතර තියෙනවා. හරි. මෙතන 400ක් විතර තියෙනවා. මෙතන 500ක් විතර තියෙනවා. ලොකු කම්පැනි එකක් නේ. ලෑන්ඩ් අපි කියමු VLAN 10 හරි 20 30 කියලා. හරි. එතකොට මෙන්න මේවා සම්පූර්ණයෙන්ම බ්‍රෝඩ්කාස්ට් පැකට් යවනවානේ තනි තනි LAN වලට. හරිද? මේ එක ස්විච් එකකට ප්ලග් කරලා කියන එක නෙමෙයි යා මෙතනදී concept එක. ස්විචස් 300ක් හරි 400ක් හරි මෙතන තියෙන්න පුළුවන්. හරි? එතකොට මේක එක LAN එකක් විදිහට අපි ගමු. මේ LAN එක ඇතුළත සම්පූර්ණයෙන් data transactions වෙනවා. හරි? දැන් මේකේ තව printers වැඩ කරනවා. හරි? servers දුවනවා. කම්පැනි එකේ servers දුවනවා. හරි? අනේ වගේ ගොඩාක් data transaction එකක් මේ LAN එක ඇතුළත සිද්ධ වෙනවා. හරි? එතකොට මේකේ තව හේකුත් පාවිච්චි කරනවා IP phone කියන දෙයක්. දන්නව නේද? අහලා තියෙනවද? අහලා තියෙනවා IP phone. ඔව් IP phone එකක් කියලා කියන්නේ ලොකු දෙයක් නෑ. අපි සාමාන්‍යයෙන් අර අපි SLT ලා දෙන්නේ normal broadband phone එකක් වගේ තමයි. හැබැයි ඕකේ දැන් මෙතන තියෙන වාසිය මොකක්ද කියලා අහුවොත් මේකට IP address එකක් දාන්න පුළුවන්. මෙයාව LAN එකකට කනෙක්ට් කරලා IP address එකක් දාන්න පුළුවන්. මේ phone එකෙන් කතා කරන හැම දෙයක්ම PC එකකට store කරගන්න පුළුවන්. අනෝකයි ඔතන තියෙන IP phone වල වාසිය. හරි? normal phone එකකට වඩා මේකට IP address එකක් අපිට assign කරන්න පුළුවන්. හරි? එතකොට දැන් QoS එකක් කියලා කියන්නේ දැන් මේ මෙතනදී ගොඩාක් data transactions වෙනවානේ. හරි. මට කියන්නේ සාමාන්‍ය මේ විදිහට ගොඩාක් load වෙනකොට හරි මෙතන මේ data වල speed එක බැලුවොත් කොහොමද තියෙන්නේ සාමාන්‍යයෙන්? speed එක අඩු වෙනවද වැඩි වෙනවද? කේබල් එක මං හිතන්නේ 100 Mbps කියමුකෝ load වැඩි වෙනවනේ. ඔව් වැඩි වෙනවා. එතකොට ඩේටා ප්‍රමාණය අර ටයිම් එක ගොඩක් ඩිලේ ටයිම් එකක් විදිහට මෙතනදී වෙනවා. ඩේටා සම්පූර්ණයෙන් ගොඩක් වැඩි වෙනකොට අනිවාර්යෙන් ස්පීඩ් එක අනිවාර්යෙන් අඩු වෙනවා කොච්චර ඩේටා තිබ්බත්. හරිද? එතකොට දැන් මෙතනදී wanted datas කියලා තියෙනවා unwanted datas කියලා තියෙනවා. මොකද්ද? wanted datas කියලා කිව්වොත් අපේ කම්පැනි එකට අවශ්‍ය කරන datas. හරි? දැන් අපි උදාහරණ කිව්වොත් දැන් මෙතන PCs 300ක් විතර ඉන්නවා නම් මෙන්න මේ ඉන්න කට්ටිය හැම එක්කෙනාම ප්‍රොඩක්ටිව් විදිහට වැඩ කරයි කියලා මේක් ෂුවර් කරගන්න පුළුවන්ද අපිට? අමාරුයි. දැන් සමහරුන් ඉන්නවා GB 50ක් 60ක් විතර ඩවුන්ලෝඩ් එකක් දානවා. ඒක අපේ කම්පැනි එකට අදාළ නැති දෙයක්. දැන් හැබැයි ඒ වුණත් data ඒ transaction එක වෙනවනේ. නේද? right. එතකොට අන්න ඒකයි මෙතනදී ෆිල්ටර් කරගන්නේ. එතකොට wanted data unwanted data කියලා. QoS එකේදී කරන්නේ right QoS එකේදී කරන්නේ මොකද්ද කියලා අහුවොත් මේ අපි ගත්තොත් QoS එකේදී කරන්නේ unwanted data ටික බොහෝ දුරට remove කරනවා filter කරනවා කියලා කියන්නේ. හරි දැන් ACL එක ගත්තොත් ACL එකේ හැමෝටම permission දීලා තියෙනවද? නෑ සමහර අය block කරලා තියෙන්න පුළුවන්. ඔව් ඒයි සමහර කට්ටිය block කරන්නේ limited කරන්නේ. මේ data වැඩිපුර use කරන නිසා internet දැන් එයාට ඒ පුද්ගලයාට ඉන්ටර්නෙට් අනිවාර්යෙන් අවශ්‍ය නැති සිටුේෂන්ස් තියෙන පුළුවන් නේ. අනේක අපි ACL දාලා ලිමිටඩ් කරන්න. සමහර වෙබ්සයිට් බ්ලොක් කරනවා ප්‍රොක්සි සර්වර්ස් වලින්. නේද? right. එතකොට ඒ වගේ අවස්ථාවලදී මේ ඇයි එහෙම දෙයක් කරන්න කියලා ඇහුවොත් මේ ඩේටාස් ටික බොහෝ දුරට අපි ට්‍රාන්සැක්ෂන් වෙන එක එහෙම නැත්නම් ට්‍රාන්ස්ෆර් වෙන එක අඩු කරගන්න තමයි ඔය දේ කරන්නේ. අවශ්‍ය නැති ඩේටාස් ටික අපිට ෆිල්ටර් කරලා ගන්නවා කියන්නේ. හරි එතකොට මේ QoS එකක් කියලා කියන්නේ මොකක්ද කියලා අහුවොත් ඔයාගේ data ප්‍රමාණය unwanted data ටික අයින් කරලා අවශ්‍ය කරන data ටික විතරක් ෆිල්ටර් කරගන්නවා නම් ඒකට තමයි අපි කියන්නේ QoS කියලා කියන්නේ. ක්ලියර්ද? එතකොට දැන් සමහර දැන්
දැන් අපි උදාහරණට කියමු දැන් ලංකාවේ වුණත් ගොඩක් සිග්නල්ස් අඩු තැන්වලට ගිහිල්ලා අපි කතා කරොත් අපි කතා කරලා ගොඩාක් වෙලාවෙන් පස්සේ තමයි ඒ පුද්ගලයාට එහෙන්නේ. එහෙමත් නැත්නම් අපි කතා කරන එක අපිට මේකෝ එකක් එහෙනවා. හරි එහෙම නැත්නම් බ්‍රේක් වෙලා එහෙනවා. එහෙම සිටුේෂන්ස් තියෙනව නේද? හරි. ඒක සිග්නල්ස් විතරක්ම නෙමෙයි. දැන් අපි ලංකාවේ හොඳ තැනකට ගියත් සමහර අවස්ථාවල ගොඩාක් කට්ටිය එකපාර වගේ කෝල්ස් දාගෙන හිටියොත් අනේ වගේ සිටුේෂන්ස් වල දැන් ඒක අතරින්නකෝ. ෆොර් එක්සැම්පල් එකක් ගත්තොත් දැන් සාමාන්‍යයෙන් උදේ වරුවේ දවල් වරුවේ වීක්ඩේස් වල ඉන්ටර්නෙට් යූස් කරලා බලන්න ස්ලෝ. හැබැයි අපි කියමු 10 වෙනකොටත් ගොඩක් ස්ලෝ තියෙනවා. සාමාන්‍යයෙන් අපි කියමු 4ට 5ට උදේ පාන්දර 4 5ට ඉන්ටර්නෙට් යූස් කරලා බලන්න. ගොඩක් ස්පීඩ් එක වැඩි වෙනවා. හේතුව මොකද්ද? පාවිච්චි කරන ප්‍රමාණය අඩු නිසා. ඔව් පාවිච්චි කරන මිනිස්සු ප්‍රමාණය අඩුයි. ඒකයි හේතුව. හරිද? එතකොට දැන් වීක් ඩේස් වලට වඩා වීකෙන්ඩ් ඩේස් වල data ස්පීඩ් එක අඩුයි. හේතුව වීක් එන්ඩ් වල ගොඩක් කට්ටිය රෙස්ට් එක අරගෙන ගෙදර ඉන්නවා. එතකොට එයාලා ගොඩක් data යූස් කරන හින්දා ගොඩක් ස්පීඩ් එක අඩුයි. දැන් හැම රටකම වගේ ලංකාව විතරක් නෙමෙයි මිඩ්ල් ඊස්ට් වුණත් මිඩ්ල් ඊස්ට් වල බොහෝ දුරට නිවාඩු දෙන්නේ සිකුරාදා සෙනසුරාදා දවස් දෙක තමයි. එතකොට ඒ දවස් දෙක අම්බාන්ට ඉන්ටර්නෙට් ස්ලෝ. අනිත් දවස්වල එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි. අනේ ඒකයි හේතුව. හරි. එතකොට unwanted data ටික ෆිල්ටර් කරලා quality data එකක් යවන එක තමයි QoS වලදී කරන්නේ. එතකොට ඒ data එකක් ගත්තොත් සම්පූර්ණ data විතරක්ම නෙමෙයි voice. හරි. ඔයාගේ voice එකත් එයා ෆිල්ටර් කරලා ගන්නවා. දැන් සමහර දැන් මං කියෝ කැඩි කැඩි එහෙන්නවා. දැන් පිටරට එහෙම කෝල් එකක් අරගෙන බලන්න. අර කෝල් එක මාර ස්මූත්. හේතුව ලංකාවට වඩා මං කියන්නේ ලංකාවට වඩා පිටරට ඉන්න කෙනෙක්ට ඩිරෙක්ට් කෝල් එකක් අරගෙන බලන්න. ඉන්ටර්නෙට් වලින් නෙමෙයි මං කියන්නේ. ඩිරෙක්ට් කෝල් එකක් අරගෙන බලන්න. ලංකාව ෆෝන් එකට වඩා මේ බ්‍රේක් වෙනවා අඩුයි. හේතුව එයාලගේ පාත් එක සම්පූර්ණයෙන් ක්ලියර් කරලා දීලා තියෙනවා. වොයිස් නම් වොයිස් විතරයි ඒ කේබල් එකෙන් යන්නේ. වොයිස් පැකට්ස් විතරයි යන්නේ. අනේ වගේ ඒ වොයිස් එකයි data එකයි එකම කේබල් එකකින් යවන්නේ. එයාලා රූට්ස් හදනවා, රිඩන්ඩන්සි හදනවා, ෆිල්ටර් කරනවා, සිකියුරිටි හදනවා. තේරෙනවද? අනේ ඒ වගේ හදලා තමයි ඒ data එක සම්පූර්ණයෙන් quality data එකක් විදිහට දීලා තියෙන්නේ. දැන් ඒ දවස්වල බලන්න YouTube channel එකේ ගොඩාක් slow buffer තිබ්බා. දැන් buffer ඉන්න අඩුයිනේ. ඇත්තටම අඩුයිනේ. අපි බලනකොටම speed එක යනවා. මොකද? ඒක තමයි. ගොඩා බෆ වෙන අඩුයි. හේතුව දැන් කලින් එකට වඩා ගොඩාක් අඩු වෙනවා. අනේ ඒකයි හේතුව. දැන් QoS එකක් කියලා කියන්නේ අපේ data එකේ unwanted data ටික සම්පූර්ණයෙන් අයින් කරලා අපි පාවිච්චි කරන දෙයක් තමයි QoS කියලා කියන්නේ. හරි දැන් QoS එකක් කියලා ගත්තොත් QoS එකේ ඇත්තටම issues තියෙනවා. issues කියලා කියන්නේ ඇයි මේ වගේ අවස්ථාවකදී අපි මේ QoS එකක් පාවිච්චි කරන්න කියලා. දැන් අපි ගත්තොත් දැන් QoS එක පාවිච්චි කරන රියල් ටයිම් මීඩියාස් තියෙනවා නේද? මොකද්ද රියල් ටයිම් මීඩියාස්? අපි ගත්තොත් රියල් ටයිම් මීඩියාස් කියන්නේ දැන් අපි මොබයිල් ෆෝන් එකේ වීඩියෝ එකක් රෙකෝඩ් කරලා ඒක තව කෙනෙක්ට යවන එක ඒක data එකක් නේ. right. රියල් ටයිම් මීඩියාස් කියන්නේ මොකද්ද? ඒ වෙලාවෙම live යනවා කියලා කියන්නේ. හරියට. දැන් කතා කරන එක දැන් ඉමීඩියට්ලි යනවා. ඒක මොන වගේද? එක්සැම්පල් එකක් විතර දෙන්න පුළුවන්. Facebook live YouTube. Facebook එකේ live videos යන්න පුළුවන්. YouTube live videos යන්න පුළුවන්. telephone connections live නේ අපි කතා කරන්නේ. TV වල ටෙලිකාස්ට් කරන ඒවා නේද? ටෙලිප්‍රසන්ස් කියලා කියන්නේ කොට. ටෙලිප්‍රසන්ස් live අර ක්‍රිකට් මැච් එකක් එහෙම බලනවා live පෙන්වනවා නේද අපිට? ඊට පස්සේ broadcasting videos Cisco Webex දැන් Zoom live නේද? හරි අන්න ඒ වගේ දේවල් වලට ගොඩක් දුරට මේ QoS කියන දේ පාවිච්චි කරනවා. අනිත් ඒ දේවල් වලට QoS එක ලොකුවට පාවිච්චි වෙන්නේ හේතුව ඒකේ delay time වුණත් නැතත් data එක කැඩෙන්නේ නැහැ. TCP packet එකක් බොහෝ දුරට යන හින්දා. දැන් මම කතා කරන දේ භාගයක් ඇහිලා භාගයක් ඇහුන් නැත්තම් live වලදී ඔයාලට concept එක තේරෙනවද? දැන් මම කතා කරන එක භාගයක් ඇහිලා ඉතුරු භාගය ඇහුන්නේ නැහැ කැඩි කැඩි එනවා නම් ඔයා මම කතා කරන concept එක තේරෙනවද? නෑනේ. නෑ. අනේකයි දැන් live
වල අනිවාර්යෙන් QoS කියන දේ පාවිච්චි කරනවා. හරිද? එතකොට දැන් සාමාන්‍යයෙන් QoS එකක් කියලා කියන්නේ real time media applications කියලා කියන්නේ. හරිද? හරි. මෙන්න මේක පොයින්ට් එකක් විදිහට ලියා ගන්න. මේක පොයින්ට් එකක් විදිහට ලියා ගන්න. sorry. ඒක ඕන මෙහෙම ලියාගත්තත් ඒ ප්‍රශ්නයක් නෑ. right. මෙන්න මේව තමයි real time medias examples කියලා ලියා ගන්න. real time medias examples කියලා. බොහෝ දුරට මේව වෙන්නේ වීඩියෝස් වලටයි ඔඩියෝස් වලටයි විතරයි යා. live videos වලටයි live audios වලටයි විතරයි යා. හරිද? ඊට පස්සේ පොඩි ස්ටාර් පොයින්ට් එකක් විදිහට ලියා ගන්න videos වලට මේ වගේ issues එන්න පුළුවන්. හරි? for videos issues for videos කියලා හරි ඒක කමන්න. for videos this can result pixelization කියන්නේ අර වීඩියෝ එක blur වෙනවා වගේ අර image කැඩි කැඩි එනවා වගේ එහෙම දැක්ක තියනවද? අර box පොඩි box එන්නේ. ඒක තමයි pixelization කියලා කියන්නේ. audio එකට මෙන්න මේ ප්‍රශ්න problems එනවා. so exam එකේ වල මේ වහනවා මොනවාද මේ QoS වල ඇති වෙන problems. හැම එකක්ම මතක තියාගන්න අවශ්‍ය නැහැ. මේක කතාව කියලා මතක තියාගත්තා නම් හරි. echo කියලා කියන්නේ මම කිව්වේ. echo කියන්නේ අපේ voice එක අපිට මෙහෙනවා කියන්නේ. ඔව්. එතකොට talk overlap කියන්නේ අපි කතා කරපු එක repeat එහෙනවා කියන්නේ. අධ්‍යාගෙන එකෝ කියන්නේ ඉන්ස්ටන්ට් එහෙන එක. හරි? talk overlap කියලා කියන්නේ අර මේ අපි කතා hello කිව්වොත් hello කියලා එහෙම එන්නේ. දැන් අපි දැන් මේ වගේ සිටුේෂන් එකක් ආවත් අපි කියමු දැන් Skype එකයි laptop එකේ Skype එකයි mobile phone එකේ Skype එකයි දෙකම on කරලා දෙකෙන්ම ඔයා එකම account එකකින් same account එකකින් call එකක් දැම්මොත් වෙන පුද්ගලෙක්ට දැන් ඒක on කරපු ගමන් අර echo එකක් එනවා දැකලා තියෙනවද? ඔක්කොම devices. ඔක්කොම devices වල කතා කරන එක හෙන්නන්නේ මේ වගේ. ඒක තමයි අපි කියන්නේ overlap කියලා. ඊට පස්සේ අර long silence gaps කියලා කියන්නේ අර ගොඩක් නැතුව සද්ද අපි hello කියලා කිව්වොත් ඇහෙන්නේ නැහැ මොකුත්. අපි කතා කරන එක ගොඩාක් ලේට් වෙලා තමයි අරයට එන්නේ. හැබැයි අර වෙන එකකට රිප්ලයි දෙනවා ඊට පස්සේ.
කලින් කතා කරපු එකට දැන් තමයි රිප්ලයි එක දෙන්නේ. ඒ වගේ සිටුේෂන්ස් හැන්ඩල් කරලා ඇති මං හිතන්නේ ගොඩක් කට්ටිය. ඒවා ඉතින් QoS වල ඇතිවන ප්‍රොබ්ලම්ස්. හරිද? right. ඊට පස්සේ දැන් quality issues කිහිපයක් තියෙනවා. මේක තුනක් වර්ග තුනක් තියෙනවා. ඒ කියන්නේ bandwidth එක අඩු එකයි latency jitter කියලා එකක් තියෙනවා. මම ඒක deeply explain කරන්නම්. මේක ලියාගන්න quality issues කියලා. subtitle එකක් දාලා ලියාගන්න quality issues. තුනක් තියෙනවා. හරිද? right. දැන් මේකේ example එකක් ගත්තොත් lack of bandwidth ඇති වෙන අවස්ථාව මොනවද තියෙන්නේ? සාමාන්‍ය example එකක් විදිහට real life එකේ වල situations. ඒ කියන්නේ bandwidth අඩු වෙන අවස්ථාවල් මොනවද තියෙන්නේ? මොනවද වෙන්න පුළුවන් සාමාන්‍ය? ඔයාලට ideas මොනවද තියෙන්නේ? ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරනකොට වෙන්නේ ඒක. දැන් ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් කරනවා කියන්නකෝ. සමහර ඒවා ස්පීඩ් යනවා, සමහර ඒවා ගොඩාක් ඩිලේ වෙනවා. එක්සැම්පල් එකක්. right. bandwidth අඩු වෙන්න දේවල් කිහිපයක් අපිට ගන්න පුළුවන්. එකක් අපිට ගන්න පුළුවන් අපේ ස්පීඩ් එකට data cable එකේ ස්පීඩ් එකට වඩා වැඩිපුර data transaction වෙනවා. හරිද? අවශ්‍ය නම් ලියා ගන්න points. ඒ කියන්නේ අපේ සාමාන්‍යයෙන් datas තියෙනවානේ අපි 1 GB වගේ සාමාන්‍යයෙන් per second transaction වෙනවා නම් වා එතන දාලා තියෙන්නේ 100 Mbps cables නම්. එතකොට මදිකමක් තියනව නේද? හරි. right. අනේ ඒ වගේ අවස්ථාවකදී data slow වෙන්න පුළුවන්, lag වෙන්න පුළුවන්. හරි? ගොඩක් users ලා ඉන්නවනම්. හරි? ගොඩක් users ලා ප්‍රමාණය වැඩි වෙලා broadcast packets යවා ගන්නවා නම්. හරිද? ගොඩක් එකම LAN එකේ දැන් අපි උදාහරණයක් කියමු එකම LAN එකේ ඔය දානවා users ලා 50000ක් විතර. lag වෙනවද නැද්ද? අනිවාර්යෙන්ම. ඔව්. අපිට පුළුවන් නේ VLAN වලට කඩන්න. ඒතර ඒ අදාළ VLAN වල විතරයි broadcast එක share කරගන්න නේ. අනේ වගේ දේවල්. එතකොට අපිට දාන්න පුළුවන් තව pruning කියලා concept එකක් තියෙනවා. VTP pruning. VTP pruning දාලා VTP packets stop කරන්න පුළුවන්. අනේ වගේ lack of මේවා හදන්න පුළුවන්. එතකොට තව මොනවද lack තියෙන දේවල්? bandwidth එකේ lack එකක් වෙන දේවල්. ඒ කියන්නේ හැම data එකක්ම එකම direction එකකින් යනවා. එකම direction එකකින් යනවා කියන්නේ දැන් redundancy නැහැ කියන එක. තේරෙනවද? ඉන්ටර්නෙට් යන්නේ එකම රවුටර් එකම හරහා විතරයි. එකම ස්විච් එක හරහා විතරයි. ඒතර කිසිම data එකක් redundancy නැහැ. backup path එකක් නැහැ. load balance කරන්න නැහැ. අනේ වගේ අවස්ථාවල් තියෙද්දි. clear ද පැහැදිලිද ටික? එතකොට මේ වගේ අවස්ථාවල්වලදී ගොඩක් datas
ස්ලෝ වෙන්න පුළුවන්. ඒතකොට මේ වල ගොඩක් සොලියුෂන් එකක් විදිහට අපිට ගන්න පුළුවන් රිඩන්ඩන්සි පාත් හදන්න පුළුවන්. data load balance කරන්න පුළුවන් HSRP, VRRP, GLBP අනේ වගේ දේවල් දාන්න පුළුවන්. ඊට පස්සේ data usage ප්‍රමාණය අඩු කරන්න ලිමිට් කරන්න පුළුවන් කාව කාවද එන්ටර් කරන්න ඕනේ කාටද permission තියෙන්නේ කියලා අනේ වගේ දේවල් කරගන්න පුළුවන්. clearද? right. ඊට පස්සේ අනිත් එක තමයි latency and jitter කියන concept එක. හරි. මේක මම පොඩ්ඩක් concept හතරකට විතර වෙන් කරනවා මේ jitter කියන්නේ jitter කියන delay time තමයි මේකටත් කියන්නේ. මම මේක වෙන් කරලා පෙන්නන්නම් ඔයාලට. right. latency and jitter. හරි. latency and jitter හරි. එතකොට මේකේ end to end කියන්නේ one direction එකේ source එකේ ඉඳලා destination එකට end to end delay වෙන time එක තමයි latency කියලා කියන්නේ. හරිද? එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් 400 ms වලට වඩා increase වෙනවා නම් හරිද? 400 ms වලට වඩා ඔයාගේ latency time එක increase වෙනවා නම් එතකොට ඔයාගේ ඉන්ටර්නෙට් එක ගොඩක් slow ගතියක් තියෙනවා. හරිද? දැන් අපි ගත්තොත් right මේ වගේ අපි ගත්තොත් මම පෙන්නන්නම් මෙතන. හරි මම ඔයාලට image මේක share කරන්නම්. CND mode එක ආවද? right මෙතන බලන්න මේ time එක තියනවා නේද මෙතන? ms කියලා milliseconds කියලා. මෙන්න මේ time එක 400 වලට වඩා වැඩියෙන් ආවොත් හරි internet lag එකක් තියෙනවා. මම තියාගන්න. හරි. එතකොට මේක 400 කියන්නේ හැම data එකකටමද කිව්වොත් නෑ. ඒත් වෙනස්. හරිද? මොකද්ද මේ හැම data එකක්ම කියලා කතාවක් කියලා කිව්වොත් දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඇත්තටම 400 කියලා කියන්නේ applications වලට. දැන් ඕනම application එකක් ඕනම data එකක් ඔයාර already recorded කරපු video එකක් MP4 එකක් MP මොකද්ද 3 එකක් අනේ වගේ දේවල් film එකක් මොනවා හරි data ටිකක් ඔයා send කරනවා නම් එතනදී 400 MB ms එකට වඩා exceed වුණොත් ඔයාගේ data එක ගොඩක් දුරට slow වෙනවා send කරන්න බෑ download කරන්න බෑ ඒ වගේ problems තියෙනවා. හරිද? right clear නේද? සාමාන්‍ය 400 වලට වඩා අඩුවෙන් තිබ්බොත් තමයි සාමාන්‍ය level එකේ ඔයාලට හොඳ download එකක් එන්නේ. දැන් සාමාන්‍යයෙන් ඇත්තටම අපි කියමු 2GB එකක් අපි ඉන්ටර්නෙට් එකෙන් download කරන්න අපිට යන්නේ විනාඩි 20ක් කියලා. 400 වලට වඩා ms ගාන වැඩි වෙලා තිබ්බොත් විනාඩි 20ක් නෙමෙයි පැය දෙකක් වගේ වඩ පෙන්නන්න. ඒක පැය දෙකක් විතර ඇයි download කරන්න. හරි? right. එතකොට real time වලට real time traffic එක මතක තියාගන්න අනිවාර්යෙන් 150 ms වලට වඩා less වෙන්න ඕන. හරි ඒක ලියා ගන්නද ඔයාලා? application type එකට 400 ms වලට වඩා අඩු වෙන්න ඕන. ඒක ලියා ගන්න. applications වලට applications කියන්නේ data stored data. හරි? right ඊට පස්සේ real time datas. right ඊට පස්සේ දැන් Cisco දාලා තියෙන Cisco ලගේ Cisco product එහෙම එයාලා දාලා තියෙන maximum 200 ms වලට වඩා less වෙන්න ඕන කියලා. අනිත් කට්ටියගේ ලොකු දේවල් මෙයාලා දීලා නැහැ. අනිත් කට්ටිය මේ
150 වගේ තිබ්බනම් හොඳයි. ඒක ලියා ගන්න ටක් ගාලා. හරිද? ඔව් සර් හරි. එතකොට මේකේ තියෙනවා මේ ඩිලේ වර්ග 4ක් තියෙනවා. මේක සෙකන්ඩ් මන්ත් නේද යන්නේ කසුන්? ඔව් සර්. හරි. අපිට පුළුවන්. මේක ලියා ගන්න. propagation delay ඊට පස්සේ serialization මේ වර්ග 4 අර මේ මං කිව්වේ latency latency edge. propagation delay කියන්නේ source එකේ ඉඳලා destination එකට තියෙන cable speed එකේ delay එක තමයි propagation delay කියලා කියන්නේ. සාමාන්‍යයෙන් fiber cable වල තියෙන අර vacuum කරනවා කියලා කියන්නේ. හරි vacuum speed එකක් කියලා කියන්නේ. ඇදලා ගන්නවා කියන්නේ ඒ වගේ vacuum speed කියලා කියන්නේ copper cable වලත් fiber cable වලත් data ටික receive කරනකොට vacuum කරලා ගන්නවා වගේ තමයි කියන්නේ. ඒක lightning speed එකට තමයි එන්නේ. එතකොට ඒක slow වුණොත් cable එකේ problem එක ගන්න physical cables වල problems තියෙනවා නම් ඒකට අපි කියන්නේ propagation delay කියලා. හරිද? ඊට පස්සේ serialization delay කියලා කියන්නේ දැන් අපි උදාහරණයක් කියමු අපේ කේබල් එකේ තියෙන්නේ 100 Mbps හැබැයි අපේ මොකක්ද data යවන්නේ ඊට වඩා වැඩිපුර data per seconds 1 GB data එකක් යවනවා. අනේ වගේ ගොඩක් data යවනවා නම් ඒකට අපි කියන්නේ serialization delay කියලා. හරිද? අපිට අපේ link එකේ තියෙන ප්‍රමාණයට වඩා data දැන් 10 Mbps data එකක් තියාගෙන අපිට යවන්න පුළුවන් ගොඩාක් දේවල් අපිට කරන්න පුළුවන්. PCs 50000කට අපිට 10 Mbps data එකක් කේබල් එකක් පාවිච්චි කරන්න පුළුවන්ද? පුළුවන්ද බැරිද? අමාරුයිනේ. අමාරුයිනේ. අපිට ඒක කියපු ගමන් පේනවානේ. අනේ වගේ එතකොට මේ අපේ කම්පැනිට අවශ්‍ය කරන ප්‍රමාණයට තමයි අපි කේබල් එක සෙටප් කරන්න ඕනේ. ඒක ඩිපෙන්ඩ් වෙනවා data යන ප්‍රමාණය මත. එතකොට දැන් 1 GB data ගමන් කරනවා නම් හැම වෙලාවම ඊට වඩා ලොකු ප්‍රමාණයක් ගමන් කරනවා නම් ඔයාලට 100 Mbps කේබල් දාලා මදි. එතකොට serialization කියන්නේ ඒකයි. අපිට අවශ්‍ය කරන data ප්‍රමාණයට අවශ්‍ය විදිහට bandwidth එක නැත්තම් එතකොට ඒකට අපි කියන්නේ serialization delay කියලා. clear නේ? හරි.
හරි ඊට පස්සේ processing delays කියලා කියන්නේ CPU speed එක CPU utilization එක machine එක real machines වල තියෙන දේවල් තමයි අපි දාගන්නේ එතකොට processing delay වල chapters නෙමෙයි points මෙතන තියෙන 7-5ක් විතර මේ points පහ ලියා ගන්න මේ processing delay වල processing delays කියන්නේ physical devices වල තියෙන delay හරි හරිනේ right ඊට පස්සේ අනිත් එක delay variation කියලා කියන්නේ අර මේ දැන් මායි CMD mode එක වලට පෙන්නන්න පොඩ්ඩක් ඉන්න දෙකක් විතර ඉතින් හරි දැන් මෙතන බලන්න හරි මේක බලන්නකෝ දැන් මේ data packet එක ගත්තොත් පළවෙනි packet එක ගිහිල්ලා තියෙන කීයද seconds කීයකින්ද 63යි 63යි හරිද දැන් මේ 63 ඊළඟ පැකට් එකේ ඒ බෑන්ඩ්විඩ්ත් එකම තමයි ඒ මේකමයි හැබැයි ඊළඟ ගිහිල්ලා තියෙන්නේ මොකද්ද 91නේ හරි කලින් එකට වඩා ඩිලේ ටයිම් එක මොනවා වෙලාද වැඩි වෙලා කීයක් වැඩි වෙලාද අඩු කරලා බලන්න කැල්කියුලේටර් එකෙන් 22ක් නේ එතකොට 22ක් කියන්නේ jitter time මොකද හරි 32ක් වගේ sorry 32 හරි 32ක් කියලා කියන්නේ jitter time එකක් කියලා කියන්නේ jitter time කියලා කියන්නේ අපි කිව්වොත් අර delay variation එකට තමයි jitter කියලා කියන්නේ jitter කියලා කියන්නේ පළවෙනි පැකට් එකේ ප්‍රමාණයට වඩා ඊළඟ පැකට්ස් delay වෙනවා නම් ඒ time එකට තමයි අපි කියන්නේ jitter කියලා clear නේ හරි හරි එතකොට මෙතන jitters තියෙනවා 64 ඉඳලා 82කට jitters තියෙනවා හැබැයි මතක තියාගන්න 82 ඉඳලා 75ට jitters නැහැ හේතුව අඩු වෙලා තියෙන එතන jitters නැහැ delay time එකක් නැහැ එතන මෙතන delay time තියෙනවා මෙතන delay time නැහැ මෙතන තියෙනවා හරි මෙතන නැහැ හරි මෙතන තියෙනවා මෙතන තියෙනවා මෙතන නැහැ ක්ලියර් නේ ඔව් සර් හරි ඒකයි right හරි ඒක තමයි ඩිලේ කියලා කියන්නේ right ඊට පස්සේ packet loss එකක් සාමාන්‍යයෙන් වෙන්නේ මොකද්ද packet loss සාමාන්‍යයෙන් අපි දන්නවනේ ඕනම එකක packet lost වෙන්න පුළුවන්. ඒතර මේකට සාමාන්‍යයෙන් solution එකක් විතර අපිට මොකක්ද දෙන්න පුළුවන්? link එකේ speed එක වැඩි කරන්න පුළුවන් නේද? QoS වලින් filter කරන්න පුළුවන්. ඊට පස්සේ policy දාන්න පුළුවන්. proxy servers හදන්න පුළුවන් නේද? අනේ වගේ දේවල්. ඒ වගේ දැන් Cisco වල කියලා දේලා තියෙන දේවල් හතරක් තියෙනවා packet lost කියලා දාගන්න topic එක හරි මේ ලියා ගන්න
හරිද ඉවරයිද ඔව් සර්. ඔක්කොම ලියා ඉවරයිද හරි. හරි right ඊට පස්සේ ලියා ගන්න මේ දැන් QoS වල ඩිෆරන්ස් මොඩල්ස් වර්ග තුනක් තියෙනවා ඒක QoS මොඩල්ස් කියලා ලියා ගන්න මේ තුන මොකක්ද ඒක මාතෘකාවේ? QoS models best effort කියලා කියන්නේ මේ QoS enable වෙලා නැහැ ඕකට කියලා කියන්නේ අපි හරියටම right මේක ලියා ගන්න මේ ඉන්ටර්ස අරක ගැන ලොකුවට අපිට බලන්න අවශ්‍ය නැහැ best effort කියන මේ ටික ගාලා ලියා ගන්න සර් කලින් එක පොඩ්ඩක් දාන්න. කලින් එකද මේකද පොඩ්ඩක් හරිද ඒත් හරි නේද මම දාලා තියෙන එක හරිනේ මේ ඔයාලා මේ ලොකුවට බය වෙන්න අවශ්‍ය නැහැ දැන් මම දැන් කෝස් එක පටන් ගන්නකොට මම කිව්වා 3 month විතරයි exactly මම හරියටම 3 month එකෙන් මම අනිවාර්යෙන් ඉවර කරනවා දැන් මම පොඩ්ඩක් මේකේ සිලබස් ටික වලට පෙන්නන්නම් හරි right පේනවද මේ මේක දැන් පේනවා. right දැන් මේකේ බලන්න දැන් මේකේ හැම දෙයක්ම මම
ඉවර කරලා ඉවරයි. WLAN එක ඉවරයි. ඊට පස්සේ principals ටික ඉවරයි. SD WAN එක ඉවරයි. QoS එක අද ඉවරයි. ඊට පස්සේ මෙතනදී differentiated chef අර ඒකට එච්චර වෙලාවක් යන්නේ. හරි. දැන් virtualization ගත්තත් virtualization වල Hyper-V ඒවත් ලොකු machine virtual machines දාන විදිහ ඒවා describe තමයි තියෙන්නේ. ඒවලත් එච්චර time එකක් ගන්න. GRE already ඔයාලා දන්නවා IPsec එක ගන්න තියෙනවා, VRF එක කරන්න තියෙනවා. LISP VXLAN edit කරා. හරි. ඊට පස්සේ trunking අරව මේව දන්නවනේ ඔයාලා නේද? trouble shooting, ether channel හරි. VXLAN එක කරේ නෑ මොකද්ද? VXLAN VXLAN කරලා තියෙනවා. බලන්න ඕවලේ අන්ඩලේ කියලා එකක් තියෙනවා. හරි හරි. ඒකේ බලන්න මේ ඊට පස්සේ STP වල සමහර ඒවා වල මතක් නැති ඒවා ඒ එච්චර වෙලාවක් යන්නේ අපි already මේ concept එක දන්න හින්දා. ඊට පස්සේ EHRP OSPF ඒ වල concept තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ ඩයිනමික් ටීම් channel කියන්නේ මොකද්ද අපි සාමාන්‍ය කරන එක පාවිච්චි කරන එක. right. එතකොට BGP configurations ඔය හැම එකක්ම මම කරලා තියෙනවා. ඔයාලට ඒක configuration ඒවට අපිට task එකක් විදිහට ඔයාලට දෙන්න පුළුවන්. labs එහෙම දෙන්න පුළුවන්. BGP කරේ නෑ BGP කරේ නැද්ද මං CCNA වල? නෑ BGP කරේ හරි මම ඒකේ configurations ටික දෙන්නම්. ඒක අර EHRP වගේම තමයි යා. right. ඒක configurations ටික දෙන්නම්. ඒකට එච්චර time එකක් ගන්නෙ නෑ අපිට. හරි. ගොඩක් description වලට තමයි time ගන්න. එතකොට මේකේ මෙන්න wireless concept වල මම බොහෝ දේවල් කරලා තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් WLAN එක හරි. ඊට පස්සේ NTP කියන්නේ මොකක්ද? network time protocol කියන්නේ මොකක්ද කියලා explain කරන්න තියෙනවා. netpat ඔයාලා already දන්නවා. HSRP දන්නවා, VRRP දන්නවා. ඊට පස්සේ PIM IGMP ඒ ගැන පොඩ්ඩක් discuss කරන්න තියෙනවා. ඊට පස්සේ syslog SNMP අනේ ටික already ඔයාලා දන්නවා. හැබැයි ඒකේ මම පොඩි brief එකක් ඔයගේ ආයෙ කරන්නම්. ඊට පස්සේ remote monitoring, logging, net flow, SNMP මේවා හැම එකක්ම කරලා තියෙනවා. IPSL එත් මම හිතනවා මම කරාද මතක නැහැ. configuration IPSL එක කරේ කරේ නැහැ. right. හරි ඒකත් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ DNA Centec ගැන මම කතා කරා workflows ගැන. ඊට පස්සේ netconf resconf කියන එක automations වල කරනවා. හරි. ඊට පස්සේ triple A concept එක describe කරන්න තියෙනවා. ඊට පස්සේ ACL ඔයාලා දන්නවා. COPP කියන එක කරන්න තියෙනවා. ඒ වගේ පොඩි පොඩි දේවල් තමයි තියෙන්නේ. මොකද්ද? මොකද්ද? හලෝ. කවුද කතා කසුන්ද? අරුණගේ මයික් එක ඔන්න වුණා මං හිතන්නේ හරි. ඕකේ. හරි. දැන් මේ ටික ඔක්කොම මේ ලේසි concept තමයි තියෙන. අපිට ඕවල්ට එච්චර වෙලාවක් යන්නෙත් නැහැ. configuration කර automations වලට පොඩ්ඩක් මම කියන්නම්. හැබැයි මේකේ ඔයාලට codings කරන්න මොකුත් නැහැ. හැම එකක්ම description තමයි තියෙන්නේ. මම පුළුවන් නම් මට අර JSON කියන්නේ Java script objective notations කියන එක. ඒතර Java coding කරන වල videos ටිකක් මම ඔයාලට එවන්නම්. මේක ඔයාලට describe ඒ කියන්නේ codings කරන්න කියලා අවශ්‍යතාවයක් නැහැ. describe කරන්න විතරයි තියෙන්නේ code එක හැදෙන විදිහ. හරි. මේ ඔය ටික විතරයි තියෙන්නේ. ගොඩාක් දේවල් අපි දන්න දේවල් තියෙන්නේ ඒවල labs දුන්නා නම් ඔයාලට ඇති හොඳටම. තේ නේද? අපිට ඒක කරගන්න පුළුවන්. ඒ හින්දා ලොකුවට බය වෙන්න අවශ්‍ය නැහැ. next month අනිවාර්යෙන් ඉවර කරනවා. හරි. ඉවර කරන්න බැරි වුණත් මම අනිවාර්යෙන් class එක එතනින් එහාට සම්පූර්ණයෙන් free තමයි කරන්නේ. මාස 3ම මේ ආපු කට්ටියට. අනිත් කට්ටියට මට කරන්න වෙන්නේ නැහැ. මාස 3ම completely ආපු කට්ටියට මම අනිවාර්යෙන් කරනවා. හරිනේ? okay. මාස 3න් පස්සේ මම කිසිම payment එකක් ගන්න නැහැ. මතක තියාගන්න. හරි. දැන් මේක හරිනේ? right. මේක ලියාගත්තද? මේක ලියා ගන්න. කොහොමත් මට දවස් තව 6ක් තියෙනවා. හොඳටම ඇති. එන තව සති 6ක් කියන එක.
මේ ටග්ගා ලියාගෙන ගොඩක් ඩිලේ කරන්න නැතුව මම ඔයාලට නිකන් පොඩි අයිඩියා එකක් ගන්න කියලා හැදුවේ. දැන් මගේ YouTube channel එකේ සමහර දැන් පොත් රිවිව් එහෙම කරත් ඔයාලට හොඳයිද? පොත්වල රිවිව්. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔයාලා හොඳ පොසිෂන් එකකට යනවා නම් මතක තියාගන්න පොත් අනිවාර්යෙන් කියවන්න ඕන. පොත්වල තියෙන දේවල් ගොඩාක් දේවල් ඔයාලා ඉගෙන ගන්න ඕන. හරි? මේ මොකද්ද මේකේ කියන්නේ වගේ දේවල් අනිවාර්යෙන් පොත් ඉගෙන ගන්න තරමට අනිවාර්යෙන් ඔයාලගේ බ්‍රේන් එක ගොඩක් දේවල් දැනගන්නවා. හරි? ගොඩක් සයින්ටිස්ට්ලා වෙන්න පුළුවන්, ගොඩක් සල්ලිකාරයෝ වෙන්න පුළුවන්, බිල් ගේට්ස් වෙන්න පුළුවන්, ඊට පස්සේ එලොන් මස්ක් වෙන්න පුළුවන්. හරි? ඒ හැමෝම ගොඩක් දුරට පොත් කියන කට්ටිය. දන්නවද ඔයාලා? අහලා නැහැ? පොත් කියන එක හොඳයි කියලා දන්නවා. එහෙම ටයිම් එකක් තියෙනවද මිනිස්සුන්ට? ඔව් එයාලා දැන් බිල් ගේට්ස් උනත් කියන්නේ එයා බලන්නේ දවසට පැය 8ක් අනිවාර්යෙන් එයා පොත් කියවනවා කියලා තමයි එයා දාලා තියෙන්නේ. හරි? එහෙනම් දැන් ඒ කට්ටිය ගොඩක් ටයිම් ස්පෙන්ඩ් කරනවා පොතක් වෙනුවෙන්. ඒ පොත කියවලා නිකන් විසික් කරනව නෙමෙයි. ඒකේ තියෙන දේවල් මොනවද කරන්නේ එයාලා අරගන්නවා රියල් ලයිෆ් එකට අරගන්න. හරි මම බලමු මට පුළුවන් නම් මම දැන් සමහර ගොඩක් මොටිවේෂනල් ලයිෆ් ඇචීව් කරපු ඒ කට්ටියගේ පොත් තියෙනවා ලයිෆ් හැබිට්ස් අනේ වගේ දේවල් මම පොඩි රිවිව් එකක් කියන්නේ පොත් රිවිව් නෙමෙයි ඒ පොත්වල තියෙන කන්ටෙන්ට්ස් මම ෂෝට් වීඩියෝ එකක් විදිහට දාන්න බලන්නම් ඔයාලා ඒව බලන්න හැම සතියකම වගේ මම බොහෝ දුරට දානවා මේ දවස් ටිකේ මම පොඩ්ඩක් බිසි මම අනිවාර්යෙන් හෙටවත් අඩු ගානේ පටන් ගන්නවා Linux එකයි ethical hacking එකයි පොත් රිවිව් වීඩියෝස් ටිකයි මම අනිවාර්යෙන් හෙට පටන් ගන්නවා. ඔයාලගේ අයිඩියාස් මොකක්ද? ඒක එහෙම හොඳයිද? පොත් රිවිව් යනවනේ. රිවිව් කියන්නේ පොත්වල තියෙන රිවිව් කියන්නේ කොහොමද ඒ කියන්නේ කරන්නේ ඉන්නේ එක? රිවිව් කියලා කියන්නේ පොත්වල තියෙන දේවල් මම ෂෝට් වීඩියෝ එකක් විදිහට දෙනවා. එහෙම වුණා. ස්ටෝරි එක. ඔව් එහෙම කරන්නේ ගොඩක් තියෙන මේක හොඳයි. හරි ඒක ලියාගත්තද ඉක්මන් කරන්න. හරි. හරි right. ඊට පස්සේ මේ මෙන්න මේ කන්ටෙන්ට්ස් ටික ලියා ගන්න. ඒ කන්ටෙන්ට්ස් ටික ලියා ගන්න def serve.
මොකද ටොපික් එක? මේ diff serve කියන්නේ අර මම අර QoS වලට වර්ග තුනක් තියෙනවා කියලා කිව්වේ. හරි. ඒ ටික diff serve කියන එක. මම තියාගන්න QoS කෝඩින් කරන්න නැහැ. හරිද? QoS වල කෝඩින් කරන්න නැහැ. QoS වල සම්පූර්ණයෙන් තියෙන GUI version නා. කලින් තිබ්බා Cisco වල QoS කෝඩින් තිබ්බා. හැබැයි QoS කෝඩින් හැම device එකකටම හැම router එකකටම support කරේ නැහැ. specific routers තිබ්බා. QoS වලටම specific routers තිබ්බා. ඒ routers වල විතරයි වැඩ කරේ. දැන් Cisco routers වල GUI version එකේ QoS එක දීලා තියෙනවා. සර් කලින් මේකේ කරේ Cisco DNS center කියලා. ඔව්. ඒක මේ පොඩි අවුලක් තියෙන ඒ Cisco DNS center කියන device එක company එකකට ගන්න පුළුවන්ද නැත්නම් අපි web එක through ද එයාලට log වෙන්න ඕනද? account එක හදන්න. ඔය device එක DNS center එක ඔයාගේ company එක fix කරනවා. ඒ Uh-huh. fix කරලා එයාව connect කරනවා Cisco cloud එකට. device එක තියෙන ඔය company ඇතුළත. එහෙමත් නැත්නම් තව දෙයක් කරනවා devices හැම එකක්ම තියෙන ඒක remote lab කියලා කියන්නේ හැම එකක්ම තියෙන්නේ වෙන තැනක ඔය කම්පැනියට ඒකේ තියෙන මේ datas වල database එක විතරයි දෙන්නේ website link එක විතරයි දෙන්නේ එතනට ගිහිල්ලා ඔයාලට type කරලා යන්න පුළුවන්. එහෙම system එකකුත් හදනවා ඒක cost එක depend ඒක. ඒතකොට අරක මේ machine එකක් තිබ්බනම් හොඳටම ඇති. machine එකයි internet එකයි තිබ්බනම් හොඳටම ඇති devices අවශ්‍ය නැහැ මේ අර system එකට. මම බැලුවා වීඩියෝ ඒකේ යාළගේ DNS center ඒකේ device එක නෑ යාළා web එක through තමයි log වෙන එක මම බැලුවේ. දෙනවද නැද්ද? ඔව් ඒ device එක Cisco ලා තියාගන්නවා. තියාගෙන මේ internet connection එක විතරයි තියාගන්නේ. last week මොනවා හරි task එකක් දුන්නද ඔයාලට? නෑ දුන්නේ. මොනවා හරි labs එහෙම දුන්නේ නැද්ද? නෑ. නෑනේ. හරි. මේ සතිය වල task එකක් විදිහට බලන්න මේ PF Sense. හරිද? PF Sense කියලා firewall එකක් තියෙනවා. software firewall එක. හරිද? දැන් Linux OS එක වගේ ඒකේ තියෙන OS එක අරගෙන machines වල install කරන්න පුළුවන්. ආසයකද අපෙන්න ඔය විදිහට. මම ඉතින් පෙන්වන්නේ. ඒක කරන්න කිව්වද? නෑ කරන්න කිව්වේ නෑ. ඒකට වෙනම මැෂින් එකක් වුණාද ඒකට විතර. ඒක තමයි මම කියන්නේ. ඒක පොඩ්ඩක් ඔයාලා try කරලා බලන්න. ඒ වගේ firewall virtual machine එකේ පුළුවන්. මොකද අපේ machine එකෙන් පුළුවන්. laptop වල පුළුවන්. හැබැයි backup අරගෙන තියාගන්න වගේ machine එකේ තියෙන දේවල් සම්පූර්ණ OS එකම යනවා. එහෙනම් වෙන machine එකක් තියෙනවා නම් හොඳයි. එහෙම නැත්නම් ඒක වීඩියෝස් ටිකක් හරි බලාගෙන ඒක කරන විදිහ පොඩ්ඩක් බලලා තියාගන්න අනිවාර්යෙන් PF Sense එකේ තියෙන format එකටම තමයි අනිත් Cisco firewalls ඊට පස්සේ Juniper එක එක companies වල firewalls එන්නේ ඒ format එකටම තමයි. අර real experience එකක් ගන්න පුළුවන් තව machine එකකට install කරන්න පුළුවන් නම් වලට. බලන්න මොකක් හරි පරණ machine එකක් අරගෙන හරි එච්චර request එකක් දෙන්නේ නැහැ 2GB තිබ්බම හොරම ඇති. RAM එක. virtual box දාන්න බෑනේ. virtual box එකෙත් දාන්න පුළුවන්. virtual box දානවා නම් ඔයාගේ RAM එක පොඩ්ඩක් හොඳ තියෙන්න ඕන. 4GB හරි 8GB හරි තියෙන්න. ඒක virtual box එකේ දාන්න පුළුවන්. virtual box එකක් හදලා දාගන්න. ඉතින් එහෙම කරනවා at least. හරි සෝගලිව. හරිද? right. ඊට පස්සේ ලියා ගන්න classification and marking. classification and marking. right. එතකොට classification ගත්තොත් අපි අර OSI layers තියනවා නේද?
අනේක ට්‍රැෆික් ෆලෝවේෂන් එකට තමයි අපි කියන්නේ ක්ලාසිෆිකේෂන්ස් කියලා. ඒ කියන්නේ OSI layers වල තියෙන දේවල් වගේ එයා ස්ටෙප් බයි ස්ටෙප් ඒ එක එක layers ටිකක් හදාගෙන තියා ගන්නවා. මේකට අපි කියන්නේ ක්ලාසිෆිකේෂන්ස් මේ and marking කියලා කියන්නේ. ක්ලාසිෆිකේෂන් එකේ ලියා ගන්න මේ මෙන්න මේ topics ඒ කියන්නේ මේ points ටික ක්ලාසිෆිකේෂන් වල තියෙනවා. හරිද? ඉන්ටර්නල් කියලා කියන්නේ ඇතුලේ process වෙනවා කියන්නේ. හරි පොඩ්ඩක් right මේක ලියා ගන්න. මේක ලියා ගන්න. දැන් CCI කියලා එකක් නැහැ නේද? නෑ එන්කෝ එක තමයි තියෙන්නේ. ලැබ් එක තියෙනවා CCI. එච්චර රිට්න එක නැහැ. ලැබ් එක විතරයි තියෙනවා. හරි. එන්කෝ එක කරලා ලැබ් එක කරා නම් හරි. ඒ කියන්නේ NRC එක ඕනෙම නැහැ. ඕනෙම නැහැ නේද? NRC එක අනිවාර්ය නෑ. NRC එක කරා කියලා ලොකු ඉෂුව ගන්න නැහැ. ඒ NRC එක කරොත් පොඩ්ඩක් අර ප්‍රොෆෙෂනල් ලෙහෙකුත් තියෙන අර CCNP අයිත් දෙකම තියෙනවා වගේ. ඔව්. රවුටින් පැත්ත. ඔව්. NRC වල නම් තනිකරම මේ ප්‍රැක්ටිකල් නේ තියෙන්නේ. රවුටින් ප්‍රොටෝකෝල්. ඔව්. NRC වල සම්පූර්ණයෙන් ප්‍රැක්ටිකල් තමයි තියෙන්නේ. ෆ්‍රේම් රිලේ අහුවෙන්නේත් අපිට ඒකද ඒක? මම දන්නේ නැහැ ෆ්‍රේම් රිලේ දැන් තියෙනවද කියලා. බොහෝ දුරට DMVPN තියෙනවා. ෆ්‍රේම් රිලේ සම්පූර්ණයෙන් සිලබස් එකේ අයින් කරා මම මතක හැටියට. දැන් දාලාද දන්නේ නැහැ. ගොඩක් පරණ concept එකක් තමයි ෆ්‍රේම් රිලේ කියන්නේ. DMVPN එක තමයි දැන් තියෙන අලුත්ම concept එක. හරි. ඊට පස්සේ ලියාගෙන මාකින් අනිත් කටිය ලිය ඉවරයිද? කොහොමද අනිත් එක ලියා ගන්න මාකින් වල තියෙන layers ටික 2.5 කියලා කියන්නේ layer 2 3 දෙකම combine කියන එක. හරිද? ICMP පැකට් එහෙම Wireshark වලින් ඇනලයිස් කරද්දී දැකලා තියෙනව නේද? DSCP පැකට්ස් එහෙම තියෙනව දැකලා තියෙනව නේද? def save def ඒ වගේ තියෙන දැකලා තියෙනවද? මතක වෙලාවට තියෙනවා. ආවට වගේ මතකයි නේ. පොඩ්ඩක් එන්න මම පෙන්නන්න මට පෙන්නන්න පුළුවන් කියලා. මගේ නම් Wireshark install වෙලා නැහැ. තියෙනවා. හරි ඔයාලා ලියා ගන්නකම් මම පොඩ්ඩක් පෙන්නන්නම් ඒකේ concept එක පොඩ්ඩක්.
වෛශාඛී කොන් කරගන්න. සගෙන ප්‍රොටෝකෝල් එක නැත්තම් නෑ නෑ ප්‍රෝටෝකෝල් එකක් නෙමෙයි ඕක කන්සෙප්ට් එකක්. හරි ප්‍රොටෝකෝල් යටතේද ඒක පෙන්වන්නේ නැත්තම් නෑ නෑ මට තේරුන්නේ නෑ අරසගේ වෛශාඛිකේ මේ පේනවා නෑ. කියන මොකක්ද වෛශාඛීගේ අර quality of service වල පෙන්නනවා නේද def cost TOS එහෙම කියලා. නිකන් පැකට්ස් ඇනලයිස් කරද්දි මතකයිද? නෑ සර් පොඩ පෙන්වන්න මොනවද නේ කොයි තියෙන්නේ පොඩ්ඩක් මම පෙන්නන්නම්. දැන් මේක ගත්තොත් මේ තියෙන්නේ මේක පේනව නේද ඔයාලට? වෛශාඛීගේ ෂෙයා කරලා තියෙනවා මම. right මේකේ බලන්න මේ source destinations දාලා තියෙනවා. ඊට පස්සේ headers මේකේ තියෙන differentiated services කියලා field DSCP cost ECN තියෙනව නේද? differentiated code point 0 පැහැදිලිද ඔයාලට? right මෙන්න මේක මම වෙන දෙයකට පෙන්නුවේ දැන් මේ concept එක ඔයාලා කියලා දෙන්න කලින් මෙහෙම අර packets වල data ටික පෙන්වන්න දැන් තියෙන සාමාන්‍යයෙන් හැම device එකකම වගේ quality of services තියෙනවා දැන් wifi router එකක් ගත්තොත් ඒක quality of service කරලා තමයි දැන් දෙන්නේ අපිට manually configure කරන්න අවශ්‍ය නැහැ සමහර මේ companies වල quality of service අපිට manage කරගන්න පුළුවන් specific IP address එකක් quality of service වලට දාන්න පුළුවන් එහෙම තියෙනවා right right එතකොට දැන් මේකේ concept කීපයක් තියෙනවා ඒක අපි කතා කරමු හරි අර content එක ලියාගෙන ඉවරද ඔව් ඒක කියන්න right ඊට පස්සේ ලියා ගන්න priority code point දැන් හැම packet එකකටම priority code point එකක් තියෙනවා දැන් අර packets වල තියෙනවා priority code point මම අර පෙන්නපු packet එකේ තියෙනවා priority code point කියලා හරි මේක පොඩ්ඩක් මේ වගුව පොඩ්ඩක් ලියා ගන්න මම ඔයාලට පෙන්නන්නම් වගුව මේක ලියා ගන්න priority code point හරි TCP කියන්නේ priority code point මේ code point එක තියෙන්නේ කොහෙද කියලා දැන් මේ මොකද්ද ඒ ඒක තියෙන packets වල videos ද මොනවාද criterias මොනවාද packet එකේ informations මොනවාද කියන එක තමයි මේකේ දාලා තියෙන්නේ හරි මේ ටික ගාලා ලියා ගන්නවද හරි මේ codes මතක තියාගන්න අවශ්‍ය නැහැ best effort එක මතක තියාගන්න default 1 අන්න ඒක විතරක් මතක තියාගන්න highest එක 7 lowest එක 0
ආශ හරි රාජ්. හරි ඊළඟ එක ලියා ගන්න DSCP pre-hop behavior. DSCP pre-hop behavior. Then DSCP pre-hop per hop behavior. ක්ලියර් ගන්න හරිද? ඉවරයිද? නෑ හරි 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 ඊට පස්සේ මේ S-word forwarding PHP කියලා ලියා ගන්න. දැන් මෙතන ලියලා ඉවරයිනේ. ඔව්. ඒකේ අර මේ ඒ ටිකක් තියෙනවා මම අදාගන්න පොඩ්ඩක් ඉන්න. හරි මේ ටික ලියා ගන්න.
හරි සෙල්ලි හරිනේ right. හරි එතකොට මේ එරි ලියාගත්ත නේද ඊට පස්සේ ලියා ගන්න මේ policing and shopping oops then no මේ දෙක ලියා ගන්නවද policing and shopping ඒකත් එක්ක පොඩි content එකක් තියෙනවා මේ දෙකත් ලියා ගන්න මේක explain කරන්නම් වයිට් බෝඩ් එක නැතුව නැති වුණාද ඔව් දැන් බලන්න හරි හරි සර් හරිද right ඊට පස්සේ මේකේ මේ image එක පොඩ්ඩක් දාගන්න يعني ඇඳ ගන්න policing කියලා කියන්නේ මෙහෙමයි අය තියා ගන්න limit එක speed වෙනකොට එයා අඩු වැඩි විදිහට යනවා හැබැයි limit එකෙන් පිට යන්නේ නැහැ policing කියලා කියන්නේ shopping කියලා කියන්නේ එකම bandwidth එකේ තමයි යනවා කියන්නේ දැන් 1 Mbps නම් 1 Mbps වලින්ම යන එක තමයි shopping කියලා කියන්නේ policing කියලා කියන්නේ අඩු වැඩි වෙන්න පුළුවන් හැබැයි limit එක පහු කරන්නේ නැහැ කියන එක image ලියා ගන්න
හරි සෙකන්ඩ් ඕකේ ඊට පස්සේ ලියාගන්න මාක් ඩවුන් markdown markdown කියලා කියන්නේ traffic rate එක exceed වෙනකොට එයා කරන දේවල් markdown කියලා කියන්නේ limit එක පහු කරොත් කියලා කියන්නේ මේ දේවල් දෙකම කරනවා markdown එකේ මේ සිස්කෝ ඔන්ලයින් එක්සාම් එක කරාම දැන් සර්ටිෆිකේට් එක හම්බෙන්නේ නැද්ද? සිස්කෝ ඔන්ලයින් එක්සෑම් එක කරොත් ඔයාට ID එකක් හම්බෙනවානේ මම දැක්ක එක මේ බ්ලොග් එක දාලා තියෙනවා දැන් වර්චුවල් සර්ටිෆිකේට් එකක් දෙන්නේ කියලා ඒගොල්ලන්ට ෂුවර් නේ කෙනෙක් සර්ටිෆිකේට් එක ඕක මෙහෙමයි වර්චුවල් සර්ටිෆිකේට් කියන්නේ මෙහෙමයි දැන් මේ කොරෝනා සීසන් එක හින්දා ඇමරිකාවෙන් printed certificate මෙහෙට එවන්න බෑනේ ඒ ප්‍රශ්නේ විතරයි තියෙන්නේ ඔයාට ඒක print කරගන්න පුළුවන් version එකකින් එවනවා ඒක ඔයාලට මෙහෙට දීලා ඕන තැනකින් print එක දෙන්න පුළුවන් ඒ print කරන්න ඕනේ කොළ වල නම් අරමුව හැම එකක්ම එවනවා ඒක print කරගත්තාම ඒ digital අත්සනක් තමයි ඔය certificate එකේ තියෙන්නේ print කරගෙන ඔය හිටියනම් හරි උන් ඕකේ ඔක්කොම දාලා තියෙනවා වගේ candidate IDs එහෙම තියෙනවා online එකෙන් check කරලා verify කරන්න පුළුවන් ඔව් අනේ online check in එකක් තමයි දෙන්නේ දැන් online වල verify කරගන්න පුළුවන් ඒ හේතුව අර මේ කොරෝනා හින්දා විතරයි එන ID එකකුත් දෙනවද? ඔව් ID එකක් දෙනවාට candidate ID කියලා. එහෙම නැත්නම් exam ID කියලා. ඒකෙන් තමයි online එකෙන් check කරන්නේ ආව. හරි. ටෝකන් බකට් ඇල්ගොරිදම්ස් කියලා ලියා ගන්න. ටෝකන් බකට් ඇල්ගොරිදම් කියන්නේ වැඩිපුර තියෙන ඩේටාස් ආවොත් එයා මේ අයින් කරලා දානවා කියන එක. හරි. ඒකේ concept කිහිපයක් තියෙනවා. ඒ ටික පොඩ්ඩක් ලියා ගන්න හැම එකක්ම එකපාර ලියා ගන්න බැරි වෙයි. පුළුවන්. right. මේක ටෝකන් බකට් කියන එක අයින් කරලා දාන්නද? ඔන්න right. හරි මේ ටික පේනවනේ මෙතන mark down ද ඔව් right. ටෝකන් බකට් කියන්නේ පැකට් එකක් එනවා. ඒ බකට් එකක් වගේ හිතා ගන්නකො ඒ බකට් එකේ තියෙන වැඩිපුර තියෙන ඩේටාස් ටික අයින් කරලා දානවා. exceeded packets ටික discard කරලා දානවා. ඒ ටික සම්පූර්ණයෙන් අයින් කරලම දානවා. destroy කරලා දානවා. අර cache එහෙම remove කරන්නේ. දැන් අර machine වල cache clear කරනවනේ අපි browsing වල එහෙම. අනේ ඒ වගේ අර options තියෙනවනේ ඔගේ. ඒ විදිහට මේක automatedly වැඩිපුර එන packets ටික සම්පූර්ණයෙන් remove කරලා දානවා. අවශ්‍ය නැති packets ටික.
ඔයාලට බ්‍රේක් එක කීයද ඕනේ? බ්‍රේක් එකක් ඕනද කලින් ඉවර කරන එක දිගට කරන් කියන ඔය මන් දන්නේ නැහැ ඔයාලට. ඔයාලා කැමත්තා. ඕන එක දිගට කරගෙන යන කට්ටිය කඩුද ෆ්‍රයිඩේ මේ ෆ්‍රයිඩේ නෙමෙයි තර්ස්ඩේ හොඳටම අකුණු ගැහුවා. ඒකයි මම ආය දාන්තිය පට නැස තම ඔව් හොඳටම අකුණු ගැහුවා. ක්ලාස් කරනවා වගේ නෙමෙයි. ඉතින් මේ ෂුවර් නෑනේ.
හරි සරි හරි රයිට් ඊට පස්සේ මේ අන්තිම කන්ටෙන්ට් එක SDM කියලා ලියා ගන්න SDM templates SDM templates කියලා කියන්නේ මේ switching S එක කරාද අපි නෑ මොකද SP SDM switch database manager switching database manager කියන එක ඒක ලොකු දෙයක් නෑ ඔයාට දැන් layer 3 switch එකක් ගත්තොත් layer 3 switch එකේ equal තියෙනවා routing table එකේ MB ගානයි දැන් ඒකට වෙන් කරලා තියෙන MB ගානයි switching table එකේ තියෙන MB ගානයි දෙකම equal විදිහට තමයි තියෙන්නේ දැන් අපි කියමු 50 MB 50 MB නම් table දෙකටම 50 25 25 තමයි තියෙන්නේ එතකොට මේ 50 එක සම්පූර්ණයෙන් use වෙන්නේ නැහැ routing table එකේදී එතකොට SDM template එකේ මොකක්ද කරන්නේ coding ටිකක් තියෙනවා coding කරන්න කියලා නෑ මේ coding ටිකක් තියෙනවා ඒ code එක දැම්ම ගමන් එයා routing නම් routing table එක විතරක් තමයි සම්පූර්ණ MB ගානම allocate කරන්නේ ඒක routing table එකේ 50 එකම ගන්නවා switching නම් switching එක සම්පූර්ණයෙන්ම ගන්නවා දෙකම තියා ගන්නවා නම් ඔය default කියන command එකක් දෙන්න පුළුවන් ලොකු දෙයක් නෑ global mode එකට ගිහිල්ලා SDM routing SDM switching කියලා ඒ කෝඩ් දෙක තමයි දෙන්න තියෙන්නේ. එතකොට automatically එයා සම්පූර්ණයෙන් storage එකම ගන්නවා. හරිද? අනේක ලියා ගන්න. හරි සරි හරිද? right. එහෙනම් එච්චරයි සෙෆ් වල තියෙන්නේ. ඔයාලා ඉවරයිනේ. right. එහෙනම් අපි අද ක්ලාස් එක නවත්තමු. මම වීඩියෝස් ටික අප්ලෝඩ් කරන්නම් channel එකකට දාලා link එක වල දාන්නම්. right. එහෙනම් හැමෝටම good night. මොකද? next week Thursday ද Friday next week මම Thursday තමයි හැමදාම තියන්න plan කරන්නේ. දැන් මේ සතිය විතරයි පොඩ්ඩක් අර wedding case එකකින් දවල් ගියේ. බොහෝ දුරට next week මම Thursday තමයි තියන්නේ. හරි සර් හරි okay හරි සර් thank you good night